ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. එංගලන්තයේ සතිපාසල කණ්ඩායම විසින් මෙහෙයවනු ලබන එක් දින භාවනාමය සහ දේශනාමය වැඩමුළුවේ දැන් අප එළඹ සිටින්නේ ධර්ම දේශනා වාරයටයි. ඒ සඳහා ධර්ම ගෞරවයෙන් පාද නමස්කාර කර අතිපූජ්‍ය පානදුරේ චන්දරත්න හිමිපාණන් වහන්සේට ආරාධනය කර සිටිනවා ධර්ම දේශනය අප වෙනුවෙන් පවත්වන ලෙස. සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙමනම් අපි මේ එංගලන්තයේ මුල් කරගෙන නැත්නම් යුරෝපයේ මුල් කරගෙන පවත්වන මේ දුරස්ත භාවනා වැඩසටහනේ ධර්මදේශනා වාරය සඳහා යොදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා නැවතත් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්තානම් භික්කවේ රක්ඛිස්සාමීති සතිපට්ඨානං සේවිතබ්බං පරං රක්ඛිස්සාමීති සතිපට්ඨානං සේවිතබ්බං අත්තානම් භික්කවේ රක්ඛන්තෝ පරං රක්ඛති පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දුරස්ත භාවනා වැඩසටහනට මාතෘකාවක් වශයෙන් ඉදිරියෙන් තබා ගත්තේ සතිපට්ඨාන සංයුක්තයේ එන සේදක සූත්‍රය. එතකොට සතිපට්ඨාන සංයුක්තය කියලා කිව්වහම සතිපට්ඨානයේ මුල් කරගෙන නැත්නම් මේ සිහිය පිහිටුවීම මුල් කරගෙන භාගතුන් වහන්සේ විසින් දේශනා කරපු සූත්‍ර ගණනාවක්ම මේ සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තයට අන්තර්ගත වෙලා තියෙනවා. ඒකෙන් එකක් තමයි මේ සේදක සූත්‍රය කියලා කියන්නේ. ඒ සේදක සූත්‍රයේදී බොහොම ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතිපට්ඨානය සම්බන්ධයෙන්. ඇත්තටම ඒ අවස්ථාවේදී භාගතුන් වහන්සේ වැඩ වාසය කරන්නේ සුම්භ කියලා දනව්වක. සුම්භ කියලා ප්‍රදේශයක. එතකොට ඒ ප්‍රදේශයේ ප්‍රධාන නගරය තමයි සේදක කියලා කියන්නේ. එතකොට මේ සේදක කියන නගරයේ තමයි භාගතුන් වහන්සේ වැඩ වාසය කරන්නේ. එතකොට ඒ නගරයේදී දේශනා කරපු බැවින් එදා සංගීතකාරක මහරහතන් වහන්සේලා මේ සූත්‍රයට සේදක සූත්‍රය කියලා නම දීලා තියෙනවා. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උපමාවක් අපිට ගෙනහැර පානවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ හුඟක් කාලයකට කලින් හිටියලු මේ අපි ඔය කියන සර්කස් පෙන්නන එහෙම නැත්නම් මේ විවිධාකාර අර උණ ගහක් අරගෙන ඒ තමන්ගේ පිට උඩ තියාගෙන ඒ යම් යම් පිනුම් දර්ශන පෙන්වන ඒ දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඉතින් එතන ඒ ප්‍රධානියා නැත්තම් ගුරුවරයා මේ තමන්ගේ අතවැසියට පුංචි මේ අවවාදයක් දෙනවා. එයා දෙන අවවාදය මොකද්ද? දැන් මේ උණ ගහ තමන්ගේ කරේ තියාගෙන එහෙම නැත්තම් නලල උඩ තියාගෙන තමන් බොහෝම සීරුවෙන් ඉන්නකොට දැන් මේ උණ ගහේ මුදුනට තමයි නගින්න තියෙන්නේ අර තමන්ගේ අතවැසියට, තමන්ගේ ගෝලයට. ඒතකොට ඒ ගෝලයට කියනවා මේ ගුරුවරයා මේ උඩට නැගලා වෙලා මේ තමන් ගැන බලන්න කියලා. ඒ කියන්නේ මේ ගුරුවරයා ගැන බලන්න කියලා කියනවා ගෝලයට. ඒ වගේම තමන් නැත්තම් මේ ගුරුවරයා ගෝලයා ගැන බලන්නම් කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ දැන් ගෝලයා පරිස්සම් වෙනවා ගුරුවරයා සම්බන්ධයෙන්, ගුරුවරයා පරිස්සම් වෙනවා ගෝලයා සම්බන්ධයෙන්. ඉතින් මෙහෙම උපදේශක් තමයි ගුරුවරයා දෙන්නේ මේ ගෝලයට. එතකොට ඒක ගැන ටිකක් කල්පනා කරලා බලන ගෝලයා නැත්නම් අතවැසියා, ඒ අතවැසියටත් නමකුත් දීලා තියෙනවා මේද කතලිකා කියලා. ඉතින් මේ අතවැසියා කියනවා නැහැ ගුරුතුමනි, උහුම කළා නම් අපිට කරන්න අමාරු වෙයි. අපි ඒ වෙනුවට තම තමා ආරක්ෂා වෙමු. ඒ කියන්නේ මම උණ ගහේ මුදුනට නැගලා ඉන්නකොට මම ඒ යම් යම් ක්‍රීඩාවන් එතන ඉඳන් කරනකොට මම පුළුවන් තරම් මගේ පරිස්සම තියාගන්නම්. මම පුළුවන් තරම් ආරක්ෂාකාරී වෙන්නම්. ඒ වගේමයි ඔබතුමාගේ ආරක්ෂාව තියාගන්න. ඔබතුමා පුළුවන් තරම් සැලකිල්ලෙන් ඉන්න. ඔබතුමා පුළුවන් තරම් සිහියෙන් ඉන්න තමන් ගැන හොඳට එතෙන්දි බලන්න.
කියලා තමයි දැන් මේ ගෝලයා වෙනත් ප්‍රකාශයක් තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට මෙහෙම ප්‍රකාශයක් දැන් එක අතකින් බැලුවාම ප්‍රතිවිරුද්ධ ප්‍රකාශ දෙකක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මුලින් ගුරුවරයා කියන්නේ මම බලා ගන්නම් ගෝලයා ගැන. ඊට පස්සේ ගෝලයාගෙන් ඉල්ලනවා ගෝලයාට බලන්න කියලා මේ තමන් ගැන, ගුරුවරයා ගැන. එහෙම එකක් තමයි ගුරුවරයා කියන්නේ. නමුත් ගෝලයා ඊට වඩා ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කරනවා තම තමා ගැන බලා ගන්න කියලා. ඒ කියන්නේ ගෝලයා තමන් ගැන බලා ගන්නවා, ගුරුවරයා ගැන බලා ගන්නවා. මේ විදිහට බලා ගැනීම තුලින් අපි සාර්ථක වෙයි කියලා ගෝලයා අදහසක් ඉදිරිපත් කරනවා. ඉතින් දැන් මේ උද්ෘත දෙකෙන් නැත්තම් මේ සංසිද්ධි දෙකෙන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගෝලයා කරපු යෝජනාව තමයි එතෙන්ට ගැලපෙන්නේ. එතෙන්ට සුදුසු වෙන්නේ. මොකද එතෙන්දී අපි බැරි වෙලාවත් මේ ගෝලයා ගුරුවරයා ගැන බලන්න ගියොත්, එහෙම නැත්නම් ගුරුවරයා ගෝලයා ගැන බලන්න ගියොත්, එතෙන්දී අර තමන්ට තියෙන අවධානය බිඳලා යනවා. තමන්ට තියෙන අවධානය කැඩෙනවා. ඒක එතෙන්ට ගැලපෙන්නේ නැහැ. මොකද මේ කරන්න යන වැඩේ බොහොම අසීරු වැඩක්. මොකද විශේෂයෙන්ම ගෝලයාට තමන්ගේ ඒ උණගහ උඩ ඉන්නකොට, උණගහ මුදුනේ ඉන්නකොට හරිම අසීරු වැඩක් කරන්න තියෙන, බොහොම සියුම් වැඩක් කරන්න තියෙන්නේ. එතන ඉඳලා යාට බලන්න හැකියාවක් නැහැ ගුරුතුමා ගැන. එයා දැන් බොහොම අවදානම් තැනක ඉන්නේ. එයා එතන ඉඳගෙන ඉන්නවා පමණක් නෙමෙයි, එතන බොහොම තමන්ගේ සමබරතාවය පවත්වගෙන ඉන්නවා පමණක් නෙමෙයි, එයාට එතන සමහරවිට ඔන්න යම් ක්‍රීඩාවකුත් දක්වන්න සිද්ධ වෙනවා. සමහරවිට බෝලයක් උඩට දාලා එයා එතන යම්කිසි බොහොම අසීරු ක්‍රීඩාවක යෙදෙනවා. එතකොට තමයි අනිත් අය බොහොම සතුටින් සැලකිල්ලෙන් ඒ ගැන ඔල්වරසන් දෙන්නේ. ඉතින් අපි හිතමු මේ අනිත් අය දෙන ඔල්වරසන් වලට විසිල් හඬට මේ ගෝලයාගේ අවධානය බිඳලා ගියොත් එහෙම අන්න එයාට අමාරුයි කටයුත්තේ නියැලෙන්න. ඒ වගේමයි එයා මේ ගුරුවරයා ගැන බලන්න ගියොත් ඒත් අමාරුයි මේ කටයුත්තේ නියැලෙන්න. ඒ වගේමයි එයාට හුලඟක් එනකොට ඒකටත් හොරතු දෙන විදිහට දැන ඉන්න වෙනවා. ඒ වගේමයි හොඳ තමන්ගේ සමබරතාවය පවත්වන්න සිද්ධ වෙනවා. හොඳට තහවුරු වෙලා එතන වාසය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි මේ තමන් කරන ක්‍රීඩාවත් බොහොම යහුසුලුව සුපරීක්ෂාකාරීව කරන්නත් සිද්ධ වෙනවා. පිටතින් එන බාධාවන් ගැන සැලකිලිමත් වෙමින් ඒවට හිත යොදන්නේ නැතුව තමන් කරන වැඩේ ගැන බොහොම සීරුවෙන් මේ කටයුත්තේ දෙන්න අවශ්‍යයි. ඉතින් අපිට තේරෙනවා මේ පිනුම් ගහන වැඩේ හරියට බැලුවාම අමාරු වැඩක්. මේ උණගහ මුදුනේ ඉඳන් තමයි දැන් මේ ගෝලයට තමන්ගේ ශිල්ප දක්වන්න තියෙන්නේ. ඉතින් එතකොට එයා තමන් ගැන හොඳින් බලාගෙන තමයි මේ සීරුවෙන් මේ කටයුත්තේ දෙන්නේ. ඊට පස්සේ ගුරුවරයා ගත්තොත්, මේ බිම ඉන්න කෙනා ගත්තොත් එයාටත් තියෙන අසීරු කාර්යයක්. මොකද එයාත් දැන් මේ ලොකු බරක් තමන්ගේ උරහිස මත නැත්නම් නළල මත තබාගෙන තමයි ඉන්නේ. එයාත් මේ නිකන් ඉන්නව නෙමෙයි. ඒ විතරක් නෙමෙයි, මේ නළල මත හෝ උරහිස මත තබාගෙන ඉන්නෙත් පහසු දෙයක්ුත් නෙමෙයි. ඒ ඇවිල්ලා මේ බොහොම සියුම්, ඒ වගේම සෑහෙන උස උණගසක් තමයි මේ තමන්ගේ නළල මත නැත්නම් උරහිස මත තබාගෙන ඉන්නේ. ඒ වගේමයි ඒක උඩ ඉඳගෙන තවත් කෙනෙක් යම් ශිල්ප දක්වනවා. එතකොට මේ තැනත්තට, මේ යට ඉන්න තැනත්තට ඒ බර හොඳට දරාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. අරයා කරන යම් චලනය වීම වලට සරිලන විදිහට තමන්ගේ ඒ සමබරතාවය සකස් කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි සමහරවිට මෙයාටත් පොඩ්ඩක් එහාට මෙහාට සක්මන් කරන්නත් සිද්ධ වෙනවා. එහාට මෙහාට සෙලවෙන්නත් සිද්ධ වෙනවා. මේ සමබරතාවය පවත්ව ගන්න. හොඳ ශක්තිමත් ශරීරයකින් මේ උඩ ඉන්න ගෝලයාව මේ උණගස දරාගෙන ඉන්නත් අවශ්‍යයි. එතකොට මෙයාටත් ලොකු කාර්යයක් තියෙනවා. එයාටත් එතකොට ඒ තමන්ගේ සමබරතාවය පවත්වා ගන්නවා මිසක් මේ උණගහේ මුදුනේ ඉන්න කෙනාගේ ගැන බලන්න හැකියාවක් එයාට නැහැ. එයා තමන් ගැන බොහොම සැලකිල්ලෙන් පරිස්සමෙන් මේ කටයුත්තේ දෙන්න අවශ්‍යයි. ඒතර බැලුවහම අපිට තේරෙනවා මෙතන බොහොම සුන්දර උපමාවක්, බොහොම අපිට මේ අපේ ආධ්‍යාත්මික ජීවිතයට ගැළපෙන උපමාවක් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ මේ කාරණය නැත්තම් මේ උපමාව අපිව ගෙනියනවා ඉන් එහා අධියරකට මේ බණපදය හරහා. බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ උපමාව ගෙනහැර පාලා මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා. මම අර ධර්මදේශනාවට මාතෘකාව වශයෙන් තබා ගත්තේ ඒ බුදුහාමුදුරුවන්ගේ ඒ උද්දෘත පාඨය.
අත්තානම් භික්ඛවේ රක්ඛිස්සාමීති සතිපට්ඨානං සේවිතබ්බං. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කියනවා යම්සියෝ කෙනෙකුට තමන්ට තමන් ආරක්ෂා වෙන්න ඕනා කියලා හිතෙනවා නම්, තමන්ට තමන් ආරක්ෂා විය යුතු නම් අන්න සතිපට්ඨානයක් සේවනය කරන්න කියලා කියනවා. නැත්නම් සතිපට්ඨානය වඩන්න කියලා කියනවා. ඒ වගේමයි පරං රක්ඛිස්සාමීති සතිපට්ඨානං සේවිතබ්බං. යම්කිසි කෙනෙකුට හිතෙනවා නම් මම අනුන්ව ආරක්ෂා කරන්න ඕනේ කියලා යම්කිසි කෙනෙක් හිතනවා නම් එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ කියනවා සතිපට්ඨානයම සේවනය කරන්න කියලා. සතිපට්ඨානයම භාවතා කරන්න කියලා කියනවා. දැන් එතකොට අපිට තේරෙනවා දැන් ඔන්න අපිට මාතෘකාවක් සැපයුණා. බුදුහාමුදුරුවෝ කියන්නේ කොහොමද මේ තමන්ව ආරක්ෂා කරන අධ්‍යාශයෙන් සතිපට්ඨානය වඩන්නේ? ඒ වගේම අනුන් ආරක්ෂා කරන අධ්‍යාශයෙන් වමනාවෙන් කොහොමද සතිපට්ඨානය වඩන්නේ? ඒකට තව කරුණක් එකතු කරනවා. අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති. මේ තමන්ව ආරක්ෂා කරගන්න කෙනා අනුන්ව ආරක්ෂා කරනවා. එහෙමත් නැත්නම් වෙනත් වචනයකින් කියනවා නම් අපි අපිව ආරක්ෂා කරගන්නකොට ඒ හරහා අනුන්වත් ආරක්ෂා වෙනවා. අනුනුත් රැකෙනවා. ඉතින් අපි මේ කාරණාව පොඩ්ඩක් නිවිහැනෙහිල්ලේ විසඳ ගන්න බලමු. මොකද්ද මේ කියන කාරණේ? දැන් අපි හිතමු අපි ටිකක් කලබලකාරී පරිසරයක බොහෝම මේ ව්‍යාකූල වෙච්ච පරිසරයක මාර්ගයක මාර්ග තදබදයේ තියෙන වෙලාවක අපි වාහනයක් එලවනවා. වාහනයක් පදවනවා. එතකොට පින්වත්නි අපි අපේ ආරක්ෂාව තබා ගැනීම අතිශය වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි හොඳට ඒ ගැන කල්පනාවෙන් මේ වාහනේ පදවනවා. ඉස්සරහින් යන එක්කෙනාත් එක්ක අපේ වාහනේ යම්කිසි පරතරයක් තබා ගන්නවා. ඊළඟට අපිට හරවන්න ඕන වුණාම මේ අවශ්‍ය කරන සංඥා අපි යොදනවා. ඊළඟට අවශ්‍ය වේගයට පමණයි අපි ධාවනය කරන්නේ මේ රතේ. ඊළඟට අපි අනිත් අයත් එක්ක ඕනකට වඩා උසුළු විසිළු වලට යන්නෙත් නැහැ. ඒ වගේම අපි දුරකථනයක් කනේ තියාගෙන මේ අපේ ප්‍රධාන කාර්යයෙන් අපේ අවධානය වෙනස්කට යොමු කරන්නෙත් නැහැ. ඒ වගේමයි අපි හිතමු අපි මේ මත්පැන් එහෙම පානය කළා එහෙම එලවන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට අපි මේ ඒ රියදුරු කටයුත්ත කරනකොට නැත්නම් මේ වාහනය ධාවනය කරන කටයුත්තේ යෙදෙනකොට අපි ඒ අවශ්‍ය විනීත භාවය අපි තුල තියාගන්නවා නම් ඒ හැදියාව අපි තුල තියාගන්නවා නම් අපිට තේරෙනවා මේක බොහොම සරලව අපිට තේරෙනවා අපිත් ආරක්ෂා වෙනවා අනුනුත් ආරක්ෂා වෙනවා. මොකද අපි මත්පැන් පානය කළා මේ වාහනේ පදවන්න ගත්තොත් එතකොට ඉතින් අනිවාර්යෙන් මේ අහල පහල ඉන්න අය සමහරලාට පාරේ යන අය නැත්තම් අනිකුත් වාහනවල යන අය ලොකු අනතුරකට මුහුණ පානවා. ලොකු අවදානමක ඉන්නේ. මොකද අපි කිසිම මේ පාලනයකින් තොරවයි කටයුතු කරන්නේ. කොයි වෙලාවෙ අපේ පාලනයෙන් වාහනේ ගිලිහිලා යයිද දන්නේ නැහැ. අපිට සමහරලාට අවධානය යොමු කරගන්න හැකියාවක් නැහැ. ඉතින් අන්න ඒ වගේ අනතුරක් තියෙනවා අපි අර වගේ නොසැලකිල්ලෙන් ඔන්න වාහනේ එලවනකොට. අපේ ආරක්ෂාවත් අපිට නැති වෙනවා. ඒ වගේම අනිත් අයගේ ජීවිතත් අපි අවදානමකට ලක් කරනවා. ඒ වගේමයි අපි හිතමු අපි අධික වේගයෙන් ධාවනය කරනවා. අපි හිතමු මේ යම්කිසි පාරක පැදවීම සඳහා යම්කිසි නීතියක් දාලා තියෙනවා. ඒකේ යම් සීමාවක් පනවලා තියෙනවා. අපි මේ සීමාව තකන්නේ නැතුව අපි බොහොම අධික වේගයකින් අපේ රථය ධාවනය කරන්න පටන් ගත්තොත් සමහරවිට අපිත් එතන අනතුරක වැටෙන්න පුළුවන්. ඒ හරහා අනුනුත් එතන අනතුරේ වැටෙන්න පුළුවන්. අපි හිතමු යම්කිසි දිස්සන සුළු පාරක් නම් එහෙම නැත්නම් වංගු සහිත පාරක් නම් සමහරවිට ඔන්න ඒකේ වේග සීමාවක් පනවලා තියෙනවා. එතකොට යම්කිසි හේතුවක් නිසා මේ වේග සීමාවක් පනවලා තියෙන්නේ. ඉතින් අපි ඒක ගැන නොසලකිල්ලෙන් නම් අපේ වාහනය පදවන්නේ ඔන්න අපි වේගයෙන් පදවන්න ගිහිල්ලා සමහරවිට අපිත් අනතුරේ වැටෙනවා අනුනුත් අනතුරේ වැටෙනවා. ඉතින් මේ කරුණානුව අපිට තේරෙනවා මේ වාහනයක් පදවනවා වගේ කටයුත්තකදී වුණත් අපි අපේ ආරක්ෂාව නැත්නම් අපේ සැලකිල්ල අපි පවත්වනවා නම් අපි සැලකිලිමත් නම් අපි ආරක්ෂාකාරී වෙනවා නම් එහෙමනම් ඒ හරහා අනුනුත් ආරක්ෂා වෙනවා අනුනුත් රැකෙනවා. ඉතින් මේ කාලේ විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතයක් පැතිරලා තියෙන්නේ. විශේෂයෙන් මේ බෝ වෙන රෝගයක් වැළඳෙන යුගයක් මේ අපි ඉන්නේ. ඉතින් ඒ කාලේ අපි කොහොමද ආරක්ෂා වෙන්නේ?
ඉතින් අපි හොඳින් ආරක්ෂා වුණොත් අපි හිතමු ඒකට උමනා කරන ඒ මුඛාවරණ අපි පළඳිනවා. අපි උමනා කරන ඒ පරතරය අපි පවත්ව ගන්නවා. හොඳට අත් දෙක හොදනවා. මේ අපිට ඒ කියලා තියෙන අපේ ආරක්ෂාව අපි හොඳට සලස ගන්නවා නම් අපිත් ඒ රෝගයෙන් යම්කිසි ආරක්ෂාවක් ලබනවා. ඒ වගේමයි අපෙනුත් වෙනත් කෙනෙකුට රෝගය බෝ වෙන්න තියෙන හැකියාවත් ඒ ප්‍රවණතාවයත් අපි හකුලවනවා. නැති කරනවා. එතකොට අපිත් රැකිලා අපි සැලකිලිමත් නිසා අපි ආරක්ෂා වීම නිසා අනිත් අයත් ආරක්ෂා වෙලා. ඉතින් එතනත් අපිට තේරෙනවා මේ අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති කියන මේ බුදුරජාන් වහන්සේ කියන ප්‍රකාශය බුදුරජාන් වහන්සේගේ ප්‍රකාශය මේ සෑහෙන කටයුතු වලදී ඉස්සරහට එන ගතියක් තියෙනවා. ඒ වගේමයි අපි හිතමු මේක ටිකක් ශික්ෂාකාමී පැත්තකින් සදාචාරයේ පැත්තෙන් අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් අපි දැන් සීලයක් ආරක්ෂා කරන්නේ නැතුව අපි කටයුතු කරනකොට අපි හිතුණු දේ කරනවා. අපි තුමු අපි සත්තු මරනවා කියලා. එතෙන්දී අපි ඇත්තටම අපේ ආරක්ෂාවක් ඇත්තෙත් නෑ. මොකද අපි හිතුවට ඒ වෙලාවේදී අපි දින්නා, අපි ජයගත්තා, අපි දුර්වලයෙක් මරලා දැම්මා, දුබලයෙක් මරලා දැම්මා කියලා අපි හිතුවට ඒ හරහා ලොකු පාප කර්මයක් අපිත් කරගන්නවා. ඒ අනිකුත් පාර්ශවයත්, අනිකුත් සත්ව කොට්ටාසයත් අපි නිසා ලොකු අනතුරකට පාත්‍ර වෙනවා. ඒ වගේමයි අපි හිතමු අපි සොරකම් කරනවා. ඉතින් ඒ හරහා අපිත් අනතුරේ වැටෙනවා. ඉතින් අනිත් අයත් බොහොම චිත්ත පීඩාවන්ට ලක් වෙනවා. අනිත් අයගේත් හුඟක් මේ සම්පත් හානි වෙනවා. ඉතින් මේ හරහා ලොකු අකරතැබ්බයක් අපිත් දෙපාර්ශ්වයටම සිද්ධ වෙනවා. ඒ වගේම අපි හිතමු අපි කාමයේ වරදවා හැසිරෙනවා නම්. එතකොටත් ඉතින් අනිත් අයත් ලොකු චිත්ත පීඩාවන්ට ලක් වෙනවා. ලොකු අපහසුතාවයකට ලක් වෙනවා. අපිත් ඒ හරහා අනවශ්‍ය විදිහට ගැටලු වලට මුහුණ පාලා, රෝග වලට මුහුණ පාලා අපිම විනාශකාරී තත්වයකටපත් වෙනවා. ඒ වගේමයි බොරු කියන එක ගණත් ගත්තොත් එතනත් ඉතින් අපි හිතුවට මේ අපි අනුන්ව රැවටුවා කියලා බොරුවක් කියන මොහොතක් පාසා මුලින්ම අපිම තමයි රැවටෙන්නේ. ඒ හරහා වුණ අනුනුත් නොමග යනවා. අපිත් අනුතරේ වැටෙනවා. ඒ වගේමයි මත්පැන් පානය වගේ දෙයක් දැන් අපි කලින් කතා කළා වගේ ඒක හරහා අපිත් අනුතරේ වැටෙනවා. අපි මත යැපෙන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ අයත් බොහොම චිත්ත පීඩාවන්ට ලක් වෙනවා, අපහසුතාවයන්ට ලක් වෙනවා. ඒ අපේ නොසැලකිල්ල නිසා තවත් බොහෝ පිරිසක් අනතුරු වලට මුහුණ පානවා. ඉතින් මේවා ඒ තරම්ම අමාරු නෑ අපි කාටත් හිතා ගන්න, තේරුම් ගන්න. මේවා බොහොම සාමාන්‍ය දැනීම කියන්න පුළුවන්. මොකද එතකොට අපි සදාචාර සම්පන්න නොවි කටයුතු කරනවා නම් අපි ඒ තරම්ම මේ ශික්ෂාවක් සම්බන්ධයෙන්, සීලයක් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නේ නැත්නම් අපේ ඒ නොසැලකිල්ල නිසා අපේ තියෙන වගකීම් විරහිත බව නිසා අපි ඒවා ඒ නීති රීති ආදිය තකන්නේ නැති නිසා තවත් බොහෝ දෙනෙක් අනතුරට ලක් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම අපි හිතමු අපි බොහොම රාගබරිතව නම් හැසිරෙන්නේ. සමහරවිට අපේ තියෙන අධික රාගය තවත් බොහෝ දෙනෙකුට බොහොම චිත්ත පීඩා, කායික පීඩාවන්ට හේතු බූත වෙන්න පුළුවන්. එතකොට අන්න අපි නිසා ඔන්න අනිත් බොහෝ කෙනෙක් පීඩාවන්ට ලක් වෙනවා. සමහරවිට අපි හිතමු අධික ලෝභයෙන් නම් කටයුතු කරන්නේ. අපි කිසි දෙයක් වෙනත් කෙනෙක් එක්ක බෙදා හදාගන්නේ නැහැ. වෙන මේ දුප්පතෙකුට වමනාව තියෙන කෙනෙකුට දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ කටයුත්තකදී අපිත් එක අතකින් බොහොම පටු සීමාවක් අපේ හිතේ හදාගෙන කටයුතු කරනවා. ඒ වගේම අපෙන් තවත් කෙනෙකුට වෙන්න තියෙන යුතුයකමක් අපි පැහැර හරිනවා. ඒ වගේමයි අපි හිතමු අපි බොහොම පටු සීමාවක නම් ඉඳගෙන කටයුතු කරන්නේ. අපේ දැක්ම බොහොම පටු සීමාවක නම් තියෙන්නේ. එතකොට අපිට මුළු චිත්‍රය පේන්නේ නැතුව යනවා. ඉතින් ඒක අතින් එතකොට අපිත් ආරක්ෂා වෙලා නැහැ. මොකද අපිට තීරණයක් ගනිද්දී සියලු පැති පේන්නේ නැහැ. අපි දකින්නේ අපේ පැත්ත විතරයි. අනිත් අයගේ පැත්තෙන් හිතන්න අපිට හැකියාවක් නැහැ. ඉතින් එතෙන්දි ගන්නා තීරණයත් සමහරවිට අපිට ඒ වෙලාවේදී හිතුණාට මට වාසිතහගතයි කියලා සමහරවිට කාලයක් යනකොට ඒකේ තියෙන ප්‍රතිවිපාක අපිටම භුක්ති විඳින්න හම්බ වෙනවා. ඒ නිසා මෙතන මේ අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති කියන මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශනය එකාතකින් බොහොම පුළුල් විග්‍රහයක් දක්වා අපිට යන්න පුළුවන්. අපි බොහොම පටු සීමාවක ඉඳගෙන බොහොම ආත්මාර්ථකාමී විදිහට නම් කටයුතු කරන්නේ.
අපි හිතුවට එතනදී අපි ජය ගන්නවා මටමයි ඔක්කොම හම්බ වෙන්නේ කියලා අපි හිතුවට ඒ හරහා අපි ලොකු පුජ්‍යල භාවයක් ඇති කරගෙන ලොකු ආත්මාර්ථකාමී හැඟීමක් ඇති කරගෙන ඒ තුලින් අපි වෙනත් බොහෝ පිරිසක් අනතුරට හෙළන ගතියක් අනිත් අයගේ ජීවිත අවදානමකට ලක් කරන ගතියක් අනිත් අයගේ ජීවන රටාව අපහසුතාවයකට ලක් කරන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒකේ අනිත් පැත්ත යම්ස කෙනෙක් කරනවා නම් ඒ කියන්නේ තමනුත් ආරක්ෂා වෙන ගමන් තමනුත් බොහොම සැලකිල්ලෙන් කටයුතු කරන ගමන් අනිත් අය ගැනත් කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා නම් අන්න ඒකේ ලොකු දෙයක් තියෙනවා. මේක ඇත්තට මුලදී කතා කරන්නේ අනිත් අය ගැන හිතනවා වෙනුවට තමන් ආරක්ෂා වෙන්නේ කොහොමද? දැන් මෙතන මේ තමන් ආරක්ෂා වෙනවයි කියන්නේ ආත්මාර්ථකාමී වෙනවා නෙමෙයි. මේ ආත්මාර්ථකාමී වීම තමයි වෙන්නේ අර පටු වීම හරහා. ආත්මාර්ථකාමී වෙනවා කියන්නේ එකාතකින් අපි හිතුවට මේ අපි ආරක්ෂා වීම කියලා. ඉතින් ලොකු ආරක්ෂාවක් අපිට ලැබිලා නැහැ. ඒක කෙටි කාලීනයි කියන්න පුළුවන්. නමුත් අපි හොඳට ආරක්ෂා වෙනවා නම් අපිට මේ ලැබෙන ආරක්ෂාව අපේ ඒ ආකල්පය අපි කරගෙන යන ඒ ක්‍රියාකලාපයේ දීර්ඝකාලීනව අපිට යම් ආරක්ෂාවක් සලසා ගත යුතුයි. සලසා දිය යුතුයි. අන්න ඒ බඳු රැකෙන ප්‍රතිපදාවක් ආරක්ෂා වෙන ප්‍රතිපදාවක් තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතෙන්දී බුදුහාමුදුරුවෝ කියනවා අත්තානම් භික්කවේ රක්කිස්සාමීති සතිපට්ඨානං සේවිතබ්බං. එහෙමනම් මේ තමන්ව ආරක්ෂා කරගන්න බුදුහාමුදුරුවෝ ඔන්න මාර්ගයක් පෙන්නලා තිනවා. කොහොමද නිවැරදිව තමන්ව ආරක්ෂා කරගන්නේ? දැන් මේ තමන්ව ආරක්ෂා කරගන්න කියලා ඔන්න අපිට ඕනනම් ලොකු ගයක් නිවහනක් හදාගන්න පුළුවන්. නැත්තම් තමන්ව ආරක්ෂා කරගන්න කියලා ටිකක් බොහොම බරපතල ආයුධ ටිකක් රැස් කරන්න පුළුවන්. නැත්තම් බැංකු ගිණුමේ ලොකු ශේෂයක් තියාගෙන ඉන්න පුළුවන්. නැත්තම් බොහොම මේ වැඩි පිරිසක් සහිතව ඉන්න පුළුවන්. ඔය වගේ নানা ප්‍රකාර විදිහට අද කාලේ මිනිස්සු මේ තමන්ගේ ආරක්ෂාව සොයනවා. නමුත් ඔන්න බුදුරජාණන් වහන්සේ විකල්පයක් පෙන්නනවා කොහොමද මේ තමන්ගේ ආරක්ෂාව සලසගන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ කුමක්ද? තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න නම් ඒ අදහසින් සතිපට්ඨානය වඩන්න කියලා තමයි කියන්නේ. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඔන්න ඒ කරන හැටි මදක් විස්තර කරනවා. අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති. කොහොමද මේක සිද්ධ වෙන්නේ? ආසේවනාය භාවනාය බහුලී කම්මේන. ඒ කියන්නේ හොඳට අපි සතිපට්ඨානය ආසේවනය කරනවා නම් නැවත හොඳට ඇසුරු කරනවා නම් ඒ වගේමයි ඒක හොඳට වඩනවා නම් ඒක තව දියුණු කරනවා නම් භාවනාය ඊළඟට ඒක නැවත බහුලීකృత කරනවා නම් බහුලී කම්මේන අන්න ඒ හරහා බුදුරජාණන් වහන්සේ කියන ඔන්න තමන් රැකෙන්න පටන් ගන්නවා. තමන්ට ලොකු ආරක්ෂාවක් සැලසෙනවා. දැන් පින්වත්නි අපේ හිත මේ අතීතය ඇසුරු කර වෙච්ච දේවල් ගැන කල්පනා කර පසුතැවි ඉන්නකොට ඒ හරහා ලොකු අකුසල් ප්‍රදේශයක් සිද්ධ වෙනවා. අපි මේ වෙච්ච දෙයක් ගැන නැවත හිතන්නේ ඒ හරහායි අපේ හිතේ පසුතැවිල්ලක් ඇති වෙන්නේ. ඒ හරහායි නැවතත් චිත්ත පීඩාවක් නැති වෙන්නේ මේ පරණ අකුසලයක්. නැත්තම් පරණ නොසැලකිලිමත් බවක්. ඒ හරහා ඔන්න ආයි ඒවා අලුත් වෙලා අලුතෙන් කර්ම රැස් වෙනවා. මේ ඔක්කොම අකුසල කර්ම තමයි අලුතෙන් අපි මේ රැස් කරගන්නේ. මේ පරණ දෙයක් වෙච්ච දෙයක් ගැන මතක් කර. එහෙමත් නැත්නම් සමහරවිට මේ අනාගතේ කරන්න තියෙන දෙයක් කල්පනා කරනවා. හිතේ මාලිගා තනනවා. ඒ හරහා සමහරවිට බොහෝ ලෝභයක් හිතේ වර්ධනය වෙන්න පුළුවන්. සමහරවිට අපේ විරුද්ධවාදීන්ට මේ දේවල් අපි කරන්න ඕනේ කියලා හිතින් සැලසුම් හදනකොට ඒ හරහා ලොකු ද්වේෂයක් හිතේ වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් අර පුච්චල ස්වභාවයන්ගෙන් මේවා අරගෙන ලොකු මෝහයකුත් වැඩෙනවා. ඉතින් මේ හරහා අපිට තේරෙනවා මේ මොහොතේ අපි කය වචනය පාවිච්චි කළා මුකුත් නොකලත් අපේ හිත මේ අතීතයේ අනාගතයේ අනවශ්‍ය විදිහට උවමනාවට වඩා ඇසුරු කරන්න ගිහිල්ලා අපේ පාලනයෙන් තොරව ඇසුරු කරන්න ගිහිල්ලා අපිට ලොකු අවැඩක් කරනවා මේ කර්ම රැස් කර ගැනීම නිසාත්. ඒ වගේමයි අපි ඉබඳු කාල වකවානුවකදී බඳු කාල පරිච්ඡේදයකදී ජීවත් වෙන්නේ අපි හිතින් හදාගත්ත ලෝකයක. මනස්කල්පිත ලෝකයක. ඉබඳු తాවකාලික මනස්කල්පිත හිතින් හදාගත්ත ලෝකයක නෙමෙයි යථාර්ථයක් තියෙන්නේ. සත්‍යයක් තියෙන්නේ.
ඒකයිද මේ අපි හදාගත්ත ආංශිකව හදාගත්ත අපේ රුචි අරුචිකම් වලට අනුව හදාගත්ත නැත්නම් අපේ හිතේ තියෙන රාග ద్వේෂ මෝහ වලට අනුව හදාගත්ත ලෝකයක් එතන තියෙන්නේ. ඉතින් ඒ නිසා යම්කිසි කෙනෙක් ඉබඳු මනක්කල්පිත ලෝකයකින් සිහින ලෝකයකින් අයින් වෙලා යම්කිසි කෙනෙකුට පුළුවන් නම් මේ සැබෑ ලෝකයට පැමිණෙන්න. මේ මොහොතට පැමිණෙන්න, වර්තමානයේ පැමිණෙන්න. ඊළඹ සිට සිහිය නගා ගන්න. අන්න එතකොට ප්‍රകൃතියට පැමිණුණා වෙනවා. අපි හිතපු මනක්කල්පිත සිහින ලෝකයෙන් අයින් වෙලා ඔන්න අපි පැමිණෙනවා මේ ලෝකයට. මේ මොහොතට ඔන්න අපි පැමිණෙනවා. අන්න එතන තමයි අවදිමත් බවක් ඇති වෙන්නේ. එතන තමයි අපි හරියට අපි හිතපු ඒ මනසෙන් හදාගත්ත ව්‍යාකූල සිහින ලෝකයෙන් අයින් වෙලා අපි සැබෑවට ප්‍රകൃතියට පැමිණෙන්නේ අන්නේ මොහොතේදී. එතකොට යම්කිසි කෙනෙක් එහෙමනම් මේ ප්‍රകൃතියේ ජීවත් වෙන චිත්තක්ෂණ ගණන තව තව වර්ධනය කරන්න උත්සාහන්ත විය යුතුයි. ඒක නිකන් හරියට අර මුල් අවස්ථාවේ සති මාත්‍රය හරියට නිකන් මහා ඝන ගල් පර්වතයක පැල ඉරක් ගියා වගේ. නමුත් ඒක තව තව වර්ධනය කළා ඉස්සරහට ගන්න අවශ්‍යයි. අපි ඒතකොට තව තව ඔන්න සතියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. මේ මොහොතේ එළඹ වාසය කරන්න උත්සාහන්ත වෙනවා. එහෙම එළඹ වාසය කරන්න අන්න අපි තුල අවදි බවක් ඇති වෙනවා. දැන් මේ මොහොතේ අපි සූදානම්. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? ඒකට අපි එළඹ වාසය කරනවා. සූදානමින් සිටින්නේ. අපි අතීතයේ ගිහිල්ලා අතරමං වෙලත් නැහැ. අනාගතය ගැන සිහිනමවමින් ඒවයේ චිත්ත පීඩාවන්ට ලක් වෙලත් නැහැ. ඒ වෙනුවට හොඳට එළඹ වාසය කරනවා. සූදානම් ශරීරයෙන් ඉන්නවා. ඇහෙන් මොනවාද දකින්නේ? කනෙන් මොනවාද ඇහෙන්නේ? දිවෙන් මොනවාද රස දැනෙන්නේ? කයෙන් මොනවාද ස්පර්ශ වෙන්නේ? හිතට මොනවාද එන්නේ අරමුණු? මේවා ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. මෙන්න මෙතන තියෙනවා සූදානම් ශරීරයක්, ලැහැස්ති පිට වාසය කිරීමක්, එළඹ වාසය කිරීමක් මෙන්න මෙතෙන්ද තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආර්යයන් වහන්සේලා ගැන කියද්දී උන්වහන්සේලා සතු විශේෂ හැකියාවන් 10ක් ගැන. එහෙමත් නැත්නම් උන්වහන්සේලාගේ සිත වාසය කරන ස්වභාව 10ක් ගැන විස්තර කරනවා. මේවා දස අරිය වාස කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ ආර්යයන් වහන්සේලාට, ඒ උතුමන් වහන්සේලාට තියෙන එකම ආරක්ෂාව සති ආරක්ෂාව පමණක්ය කියලා නැත්නම් උන්වහන්සේලා ඉස්සරහින් තියාගන්නේ ගරු කරන්නේ මේ සති ආරක්ෂාවට පමණක්ය කියලා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා. කොහොමද ඒ අරියවාස සූත්‍රයේ එන්නේ? ඉද බික්කවේ බික්කු සතා රක්ඛේන චේතසා සමන්නාගතෝ හෝති. ඒකාරක්ඛෝ හෝති. ඒ කියන්නේ සතිමත් භවෙන් ආරක්ෂා වෙලා තමයි ඒ රහතන් වහන්සේලා, ඒ ආර්යයන් වහන්සේලා කාලය ගත කරන්නේ. වෙනත් කිසිදු ආරක්ෂාවක් සම්බන්ධයෙන්, බාහිර ආරක්ෂාවක් සම්බන්ධයෙන් විශ්වාසය තියලා නැහැ. ඒ වෙනුවට හොඳට එළඹ වාසය කරනවා, මේ සතියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. ඒකමයි ආරක්ෂාව හැටියට සලකලා තියෙන්නේ. ඒතර අපිට තේරෙනවා මෙතනිනුත් පැහැදිලි වෙනවා මේ තමන්ගේ ආරක්ෂාව මුලින් සලසා ගැනීමක් අත්‍යවශ්‍ය වෙනවා. අපිට අපි මඩේ වැටලා ඉන්නකොට, අපි මඩේ එරිලා ඉන්නකොට වෙනත් කෙනෙක්ව ගොඩ ගන්න බෑ. මොකද අපිත් මේ මඩේ එරිලා ඉන්නේ. නමුත් අපි යම් හෝ උපක්‍රමයක් පාවිච්චි කළා, වීරය යොදලා, ප්‍රඥාව යොදලා අපි මඩෙන් ගොඩට ආවනම්, අපි එතනින් නිදහස් වුණා නම්, එහෙනම් තවත් මඩේ එරිලා ඉන්න කෙනෙක් හෝ කිහිප දෙනෙක් හෝ මඩෙන් ගොඩ ගන්න අන්න අපිට අත දෙන්න හැකියාව තියෙනවා. එහෙමනම් අපි මුලින්ම මඩෙන් ගොඩ එන්න උත්සාහවන්ත විය යුතුයි. ඒකයි බුදුරජාණන් වහන්සේ මුලින්ම ඉස්සරහට දාලා තියෙන්නේ අත්තානම් භික්ඛවේ රක්ඛිස්සාමීති සතිපට්ඨානං සේවිතබ්බං. එහෙනම් තමන්ව ආරක්ෂා කරන අදිටනින් මේ සතිපට්ඨානය සේවනය කරන්න. සිහිය පිහිටවන්න, සතිය දියුණු කරන්න තමන්ව ආරක්ෂා කිරීමේ අභිලාෂයෙන්. එතකොට ඒක දවසින් දෙකකින් අවසන් කරන්න බෑ. කාලයක් තිස්සේ කරන්න වෙනවා. ඒකයි කියන්නේ ආසේවනාය භාවනාය බහුලී කම්මේන. කාලයක් තිස්සේ සතිපට්ඨානය සේවනය කරන්න, ආශ්‍රය කරන්න. කායानुපස්සනාවක් නිතර නිතර වඩන්න. වේදනානුපස්සනාවක් නිතර නිතර වඩන්න. චිත්තානුපස්සනාවක්, ධම්මානුපස්සනාවක් නිතර නිතර වඩන්න. අන්න එතකොට තමයි ටික ටික මේ සිහින ලෝකයෙන් ඈත් වෙලා අපි ප්‍රകൃතියේ ජීවත් වෙන්න පටන් ගන්නෙ. අපේ හිතේ ඒ වමනා කරන චිත්ත ශක්තිය ටික ටික වර්ධනය වෙලා එන්නේ.
ඒ උමනා කරන වීරය, උමනා කරන ප්‍රඥාව, අපිට නිවැරදි තීරණයක් ගන්න පුළුවන් හැකියාව මේ සියල්ල හොඳට ඔන්න හැදිලා එන්නේ අන්න ඒ වගේ පරිසරයක් තුල. ඒ වගේමයි අපි මේ විදිහට කටයුතු කරන්න අපේ චර්යාමය වෙනස්කම් ඇති වෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා නම් අපි බොහොම නොසැලකිල්ලෙන් තමයි කටයුතු කළේ. නමුත් දැන් අපි කටයුත්තක් කරනකොට ඒ ගැන යමක් මදක් හිතලා බලනවා. ඉස්සෙල්ලා නම් කිසිම හිතා බැලීමකින් තොරව ඔහේ කටයුතු කළා. දැන් තමන් යමක් කියනකොට ඒ ගැන මදක් විමසිලිමත් වෙනවා. යමක් කරනකොට ඒ ගැන මදක් විමසිලිමත් වෙනවා. ඒ වගේමයි හිතේ දුවන සිතුවිලි ගැන යම් සැලකිල්ලක් දක්වනවා. මේ කරන්න යන වැඩේ මට හිත කරද අනුන්ට හිත කරද? මේ කියන්න යන දේ Tamanට හිත කරද අනුන්ට හිත කරද? මේ හිතේ දැන් දුවන සිතුවිලි ධාරාව මට හිත කරද අනුන්ට හිත කරද කියලා අන්න මදක් විමසලිමත් වෙන ස්වභාවයක් මේ සතිපට්ඨානයේ දියුණු වීම හරහාත් කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම හොඳ මතක ශක්තියක් අවදි වෙනවා. තමන් කාලයකට කලින් කරපු දේවල් දැන් කළා වගේ හොඳට මතකෙට නංව ගන්න පුළුවන්. ඌමනාදේ හොඳට මතක් කර ගන්න පුළුවන්. ඒ වගේමයි අර ඇති වෙන මේ නිදහස් සාමකාමී මානසික වාතාවරණය නිසා තැනට ඌමනා කරන පරිදි හොඳ තීරණයක් ගන්න. එහෙම නැත්නම් නිවැරදි තීරණයක් ගන්න පුළුවන් පසුබිම සකස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ සතිමත් භාවයේ හරියට නිකන් හොඳ ප්‍රඥාවන්ත දොරටුපාලෙක් වගේ. දැන් ඉස්සර කාලේ ඒ රජවාසලෙන් එහෙම නැත්නම් ඒ ඇතුළු නගරයෙන් පිට වෙනකොට ඒ දොරටුපාලය හරහා තමයි යන්න තියෙන්නේ. ඒ වගේම නැවතත් ඒ රජවාසල හරමේ තියෙන ඒ ප්‍රධාන නගරයට ඇතුල් වෙන්නෙත් ඒ දොරටුපාලය හරහාමයි යන්න තියෙන්නේ. ඒතකොට ඒ දොරටුපාලයට හොඳ මතකයක් තියෙනවා මෙයා ඇතුළු නුවර වාසියෙක්, මෙයා හොඳ පුරවැසියෙක් කියලා එයාට යම් අවබෝධයක් තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු වෙනත් නගරයකින් වෙනත් ප්‍රදේශයකින් යම්කිසි මේ අකටයුත්තක් කරන්න සොරෙක් සතුරෙක් එනවනම් අන්න මේ දොරටුපාලය හොඳට දන්නවා මෙයාව ඇතුළට ගත යුතු කෙනෙක් නෙමෙයි, නොගත යුතු කෙනෙක් කියලා දන්නවා. එයාට මතක ශක්තියකුත් තියෙනවා, ප්‍රඥාවකුත් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සති දෝවාරිකෝ භික්කවේ සතිය හරියට මේ දොරටුපාලයක් වගේ අකුසලං පජහති කුසලං භාවේති කියලා කියනවා. කියන්නේ හොඳට සතිමත් භාවයේ දියුණු කරන්න ඒ තැනත්තා අකුසලය බැහැර කරනවා, කුසලය දියුණු කරනවා. සාවජ්ජං පජහති අනවජ්ජං භාවේති කියලා කියනවා. නිවැරදි දේ තව දියුණු කරනවා, වැරදි දේ ටික ටික බැහැර කරනවා. සුද්ධං අත්තානං පරිහරති. දැන් බොහොම පිරිසුදු වූ ජීවිතයක් ගත කරන්න ඒ තැනත්තා උත්සාහන්ත වෙනවා. එතකොට මෙන්න මේ බඳු ජීවිත පරිවර්තනයක්, අපේ චර්යාවේ සිදුවෙන පරිවර්තනයක්, අපේ ජීවිතයේ සිද්ධ වෙන පෙරලියක් ඇත්ත වශයෙන්ම නිවැරදිව අපි සතිමත් බවක් දිනු කරනවා නම් කෙනෙක්ගේ තුල ඇති වෙන්න ඕනේ. කියන්නේ Tamanට තේරෙන්න ඕනේ දැන් ඉස්සෙල්ලා වගේ නෙමෙයි. මම නරක මිතුරු ඇසුරට එච්චර යන්නෙත් නැහැ. ඒ වෙනුවට මම කුසලයක් වඩන්න උත්සාහන්ත වෙනවා. මගේ තියෙන යම් දුර්වලකම් තේරුම් අරගෙන ඒවා අඩු කරගන්න මම උත්සාහන්ත වෙනවා. තව මේ හිතට වමනා කරන ගුණධර්ම දියුණු කරගන්න මම උත්සාහවන්ත වෙනවා. මම දැන් කලින්ට වඩා පිරිසුදු ජීවිතයක්, සත්පුරුෂ ජීවිතයක් ගත කරන්න දැන් මම උත්සාහන්ත වෙනවා. කියලා අන්න Tamanටම Taman ගැන පුංචි සතුටක්, අහිංසක සතුටක්, නිහතමානී සතුටක් භුක්ති විඳින්න අවස්ථාව සැලසෙනවා. ඒතර මේ කරුණු බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව ධර්මයේ දේශනා කළා තියෙනවා. ඒතර මේ බඳු සතිමත් බවක් දියුණු කරනවා නම්, සතිපට්ඨානයක් කෙනෙක් දියුණු කරනවා නම් ටික ටික ඒ කුසල පක්ෂයට ඒ ජීවිතේ නැඹුරු වෙන ආකාරය, අකුසල පක්ෂයෙන් බැහැර වෙන ආකාරය, තව නිවැරදි දේවල් හොයලා බලලා කරන්න දරන උත්සාහය, තමන්ගේ තියෙන අඩුපාඩු බැහැරලන්න දරන උත්සාහය, පිරිසුදු ජීවිතයක් ගත කරන්න දරන උත්සාහය අන්න එතන කැපිලා පේනවා. නැත්නම් තමන්ට තේරෙන්න පටන් ගන්නවා. ඒක මේ අනුන්ට පේන්න කරන එකක් නෙමෙයි, ප්‍රසිද්ධියක් ලබන්න කරන එකක් නෙමෙයි. බොහොම නිහතමානීව, අහිංසකව තමන් කරන කටයුත්ත. ඉතින් මෙහෙම කටයුතු කරනකොට ඒ තැනත්තා ලෝකයටම නැත්නම් ඒ තමන් ඇසුරු කරන හැම දෙනාටම පිරිසටම ලොකු ආදර්ශයක් සපයනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් කියනවා නම්
භාවනා මධ්‍යස්ථානයක නැත්නම් අපි භාවනා වැඩසටහනකට සහභාගී වෙලා ඉන්නකොට තවත් බොහෝම උනන්දුවෙන් උමනාවෙන් සිහිය පිහිටවන කෙනෙක් දැක්කහම සතියක් දියුණු කරන කෙනෙක් දැක්කහම මතක් පිළිවෙතක් කරන කෙනෙක් දිහා දැක්කහම හිතලා මතලා බොහොම සැලකිල්ලෙන් කටයුතු කරන කෙනෙක් දිහා දැක්කහම අපිටත් එයා ලොකු ආදර්ශයක් සපයනවා. බොහොම සුවසේ වාඩි වෙලා අපි හිතමු යම්ස කෙනෙක් භාවනා කරනවා. සතිය දියුණු කරන්න උත්සාහවන්ත වෙනවා. ප්‍රඥාවත් දියුණු කරන්න උත්සාහවන්ත වෙනවා. අපිටත් එතකොට එයා වගේම වාඩි වෙලා අපේ ජීවිතේටත් කොහොමද මේ සතියක් සමාධියක් ප්‍රඥාවක් දියුණු කරගන්නේ කියලා අන්න අපේ සිතුවිලි පහළ වෙනවා. අපිත් එයාව ආදර්ශයට ගන්නවා. එතකොට ඒ තැනැත්තා සමහරවිට අපිට නොකියුවත් එයා බොහොම නිහඬ ධර්මයක් දේශනා කරනවා. නිහඬ බණක් අපිට කියනවා. එතකොට ඒ නිසා අපි නිවැරදි මාර්ගයක යනවා නම් අපි නිවැරදි සතිපට්ඨානයක් වඩනවා නම් අපි තුල ඒ චර්යාමය වෙනසක් ඇති වෙලා ඒකම තවත් බොහෝ පිරිසකට ආදර්ශයක් සපයනවා. දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ මේකේ ඊළඟ පැත්ත අනික් පැත්ත දේශනා කරනවා. ඒ තමයි පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා අනිත් අයව ආරක්ෂා කරන කෙනා තමන්වත් ආරක්ෂා කරනවා කියලා. දැන් එතකොට මෙතනදිත් අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ඇතැම් වෙලාවට ඇතැම් පිරිස් ඉන්නවා අනුන් ගැන බොහොම සැලකිලිමත්. හැබැයි තමන්ගේ ජීවිතය ගැන තරම් තකන්නේ නැහැ. තමන් බොහොම නොසැලකිලිමත්. සමහර ලාවට අනුන්ට උදව් කරන්න බොහොම වෙහෙසෙනවා. අනුන් වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කරනවා. හැබැයි තමන්ගේ ජීවිතේ නොසලකා හැරලා. සමහරවිට තමන්ගේ පවුල තමන්ගේ දරුවන් නොසලකා හැරලා. මේ අනුන්ට සමාජ සේවය කරන්න ගිහිල්ලා. ඒකත් හරියන වැඩක් නෙමෙයි. මෙතෙන්දී අපි දෙපැත්තම බලන්න සිද්ධ වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති. අපිට මේ තමන් සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා තමන්ව අමතක කරලා අනුන්ව ආරක්ෂා කරන්නත් බෑ. නිවැරදිව අනුන්ට උදව් කරන කෙනෙක් නම් අනුන්ව ආරක්ෂා කරන්න උත්සාහවන්ත වෙන කෙනෙක් නම් ඒ හරහා තමනුත් ආරක්ෂා වෙන්න ඕනේ. ඒකයි මෙතෙන්දි කියන්නේ. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ කියනවා අත්තාන පරං භික්ඛවේ රක්ඛසාමීති සතිපට්ඨානං සේවිතබ්බ. ඔන්න ඒකෙන්දි කාරණාවක් ඉදිරිපත් කරනවා. මේ අනුන්ව යම්සි කෙනෙකුට ආරක්ෂා කරන්න ඕමනයි කියලා හිතෙනවා නම් අනුන් ගැන හිතලා හරි සතිපට්ඨානය දිනු කරන්න කියලා කියනවා. සිහිය දිනු කරන්න කියලා කියනවා. එතන යම්කිසි වැදගත් කාරණයක් තියෙන්නේ. සමහරලාට ඒ තරම් අපිට අපි ගැන තැකීමක් නැතිව වෙන්න පුළුවන්. නමුත් අපි ඇලුම් කරන, අපි ගරු කරන තවත් බොහෝ පිරිසක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අයට කරන උපකාරයක් වශයෙන්, ඒ අයට කරන අනුග්‍රහයක් වශයෙන්ුත් සතිපට්ඨානයක් දිනු කරන්න කියලා කියනවා. මොකද එතකොට තමයි ඒ අයට අපෙන් වැඩි ප්‍රයෝජනයක් ලැබෙන්නේ. ඒ අයට අපෙන් වැඩි සේවයක් ලැබෙන්නේ. අපිට අපෙන් නිවැරදි මඟ පෙන්වීමක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසායි බුදුහාමුදුරු කියන්නේ පරං රක්ඛිස්සාමීති සතිපට්ඨානං සේවිතබ්බං. අනුන්ව ආරක්ෂා කරන අදිටනින් හෝ සතිපට්ඨානෙ දිනු කරන්න කියලා කියනවා. එතනදී ඒක විස්තර කරනවා පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති. මේ විදිහට අනුන්ව ආරක්ෂා කරනවා නම් ඒ හරහා තමන්ව රැකෙනවා. මේක විස්තර කරද්දී බුදුහාමුදුරු කියන්නේ මොකද්ද? කොහොමද මේ සිද්ධ වෙන්නේ? කන්තියා අවිහිංසාය මෙත්තා චිත්තතාය අනුද්දයතාය. ඔන්න ක්‍රම 4කට අපි අනුන් විශේෂෙහි හැසිරෙනවා නම් අනුන් වෙත යම්කිසි ආකල්පයක් දරනවා නම් අන්න ඊබඳු ආකල්පය ගැන තමයි ඒ අපි හැසිරෙන ආකාරය තමයි මෙතෙන්දි විස්තර කරන්නේ. කොහොමද? කන්තියා අනුන් ගැන එනම් කටයුතු කරන්න වෙන්නේ බොහොම ඉවසීමකින්. අපිට බෑ අනිත් අයගෙන් එක පාටම අපි බලාපොරොත්තු වෙන මට්ටම ලබා ගන්න. සමහරවිට අපි ඉල්ලන දේ නෙමෙයි අපිට ලැබෙන්නේ. සමහරවිට අපි කැමති විදිහට නෙමෙයි කටයුතු සිද්ධ වෙන්නේ. සමහරවිට අපි බලාපොරොත්තු වෙච්ච දේවල් නෙමෙයි අනිත් අය ඉෂ්ට කරන්නේ. ඉතින් මේ වගේ තැන්වලදී අපි පොඩ්ඩක් අනිත් අය වෙනුවෙන් අපි යම් පමණකට ඉවසීමක් දරන්න උත්සාහන්ත වෙ යුතුයි. මේ ලෝකේ එක පාටම අපිට ඕන විදිහට සකස් කරන්න හැකියාවක් නැහැ. එතෙන්ද එහෙනම් අපි මේ තියෙන తত্ত্বය ඒ තැනත්තාගේ ස්වභාවය තේරුම් අරගෙන යම් පමණකට අපිට ඉවසන්න සිද්ධ වෙනවා. එතකොට තමයි අන්න කන්තියා කියලා මේ ඉවසීම සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට කියනවා අවිහිංසාය. මේ අනිත් අය සමහරවිට අපිට උසුළු විසුළු කරනවා, අනුම්පද කියනවා, අපිව නොසලකා හරිනවා, අපිට තියෙන තැන දෙන්නේ නැහැ. අපිට සුදුසු තැනක් දෙන්නේ නැහැ. අපේ අදහස්
ඒ තරම් තකන්නේ නැහැ. ඉතින් මේ වගේ හුඟක් දේවල් අපි පිරිස් ඇසුරු කරනකොට සිද්ධ වෙන්න පුළුවන් දේවල්. ඉතින් සමහරවිට අපේ හිත රිදෙනවා, අපේ බලාපොරොත්තු සුන් වෙනවා. নানা ප්‍රකාර දේවල් සිද්ධ වෙනවා. එතකොට සමහරවිට අපිට අනිත් කෙනා ගැන ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. එයාට අවැඩක් කරන්න හිතෙන්න පුළුවන්. එයාට හිංසාවක් කරන්න හිතෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපේ හිතේ වෛරයක්, ද්වේෂයක් ඒ කෙනා කෙරෙහි පහළ වෙන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වුණේ නැහැ. නමුත් එතනදී යන්න බුදුහාඳුර මතක් කරනවා අවිහිංසාය. මේ අනුන් වෙනුවෙන් අපි කොහොමද එතෙන්දී කටයුතු කළ යුත්තේ? අවිහිංසාවෙන්. අපි එතෙන්දී ගහ බැන ගන්න ගියොත්, එයාත් එක්ක රණ්ඩු සරුවල් වලට ගියොත්, කැති මුගුරු අරගෙන රණ්ඩු වලට ගියොත් ඔන්න මේ අනුන්වර ආරක්ෂා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේමයි ඒ හරහා අපි එබඳු රණ්ඩු සරුවල් වලට ගියොත් එතෙන්දී සිද්ධ වෙන්නේ අනුනුත් විනාශ වෙලා, අනුනුත් ලොකු අකරතැබ්බයකට, පීඩාවකට, අවදානමකට ලක් වෙලා ඒ හරහා අපිත් අපේ ජීවිත විනාශ කරගන්න එකයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේ අවිහිංසාව කියන මෙන්න මේ ගුණය හරහා අනුන්ව ආරක්ෂා කරන්න. එතනින් තමයි අපිට එhmenan අනුන්ව ආරක්ෂා කරන්න වෙන්නේ. ඒ බඳු අනුන්ව රකින්න ප්‍රතිපදාවක් නම් අපි කරන්නේ ඒ හරහා ඔන්න තමනුත් රැකෙනවා. මේක දෙපැත්තටම යනවා එතකොට. මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපදාව යම්ස කෙනෙක් අනුගමනය කරනවා නම් එතකොට අපිට තේරෙනවා මෙතෙන්දී අනුන් පමණක් නෙමෙයි රැකෙන්නේ. ඒ හරහා තමනුත් රැකෙනවා. තමනුත් ආරක්ෂා වෙනවා. ඊට පස්සේ තවත් එකක් ඉදිරිපත් කරනවා. ඒ තමයි මෙත්තා චිත්තතාය. ඒ කියන්නේ මෛත්‍රිය. මේ පිටුතුන් එක සෑහෙන්න අහලා තිනවා. ඒ කියන්නේ අපි තවත් කෙනෙකුට මෛත්‍රී සහගතව කටයුතු කරනවා නම් ඒ කියන්නේ අපිට තියෙන විදිහටම නැත්නම් අපිට දැනෙන විදිහටම අපි ගැන තකනවා විදිහටම අපිට පුළුවන් නම් තවත් කෙනෙක් ගැනත් බලන්න. තවත් කෙනෙක් ගැනත් හිතන්න. අන්න එතෙන්දී මේ මෛත්‍රිය නිසා අනුනුත් ආරක්ෂා වෙනවා, තමනුත් ආරක්ෂා වෙනවා. ඉතින් මෛත්‍රී භාවනාවේ ආනිසංස ගැන මේ පින්වතුන් අහලා ඇති. එතකොට මේ මෙබඳු මෛත්‍රියක් අපේ හිතේ දියුණු කරන්න ඒ හරහා අපිටත් ආනිසංස ලැබෙනවා, අනුන්ටත් ආනිසංස ලැබෙනවා. ඒ අපේ හිතේ තියෙන ඒ නිවැරදි ආකල්ප, අපේ හිතේ තියෙන මේ මෛත්‍රී සහගත බව අපිටත් ලොකු සහනයක්, සුවයක්, සාමකාමී බවක් ඇති කරලා දෙනවා. ඒ බඳුම සාමකාමී බවක් ඒ අපෙන් විහිදෙන නිසා අනිත් අයත් ලොකු සුවයක්, සාමකාමීත්වයක් අපි මත යැපෙන්න පුළුවන් බවක් අන්නේ අය තේරුම් ගන්නවා. ඒ නිසා මේ බුදුහාමුදුරෝ දෙන ක්‍රමවේදය අපිට පමණක් නෙමෙයි අනුන්ටත් බොහොම ප්‍රයෝජනයි. ඒ වගේම අනුන්ට පමණක් නෙමෙයි අපිටත් බොහොම ප්‍රයෝජනයි. ඊළඟට කියන්නේ අනුද්දයතාය. ඒ කියන්නේ විශේෂයෙන්ම අනිත් කෙනෙක්ගේ දෙයක් දිහා බලලා සතුටු වෙන්න පුළුවන් ගතිය. ඒ කියන්නේ අනිත් කෙනෙක්ගේ දියුණුවක් දිහා බලලා සතුටු වෙන්න පුළුවන් ගතිය, ඊර්ෂ්‍යා නොකර ඉන්න පුළුවන් ගතිය. මෙන්න මේ වගේ දේවල් හරහා බුදුහාඳුරු කියන්නේ අනිත් අයට ආරක්ෂාව සපයන්න කියලා. දැන් අපි වෙනත් කෙනෙක් දියුණු වෙලා ඉන්නවා දැක්කහම සාමාන්‍යයෙන් සමහරවිට අපේ හිතේ නොරුස්නා ගතියක් ඇති වෙන්න පුළුවන්. සමහරවිට අපේ හිතේ ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. ඒ හරහා එයා ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ වගේමයි ඒ හරහා අපි ආරක්ෂා වෙන්නෙත් නැහැ. මේ අහක යන ක්ලේශයක් තමයි අපි මෙතෙන්ට ඉස්සරහට ගත්තේ. නමුත් අපිට පුළුවන් නම් මේ තවත් දියුණු වෙන කෙනෙක්, වැඩක් කරන කෙනෙක්, ගුණයක් දියුණු කරන කෙනෙක්, සමාජයේ යම් තැනක් හදාගත්ත කෙනෙක්, මේ කුමක් හෝ ඒ අපිට වඩා පියවරක් හරි ඉස්සරහා ඉන්න කෙනෙක් හෝ දැක්කනම්, දියුණු වෙන්න උත්සාහ කරන කෙනෙක් දිහා දැක්කනම් අපිට පුළුවන් නම් ඒ ගැන හිතලා සතුටු වෙන්න. එයාගේ තියෙන උත්සාහය ගැන හිතලා සතුටු වෙන්න. එයාට ඒ ලැබිච්ච ඒ පෙර කරපු පුණ්‍ය විපාකයේ දිහා බලලා සතුටු වෙන්න අපිට පුළුවන් නම් අන්න ඒ හරහා අපි එයාට අභය දුන්නා වෙනවා. අපි ඒ හරහා එයාට ලොකු පරිත්‍යාගයක් කළා වෙනවා. අපි මසුරුකම් කරන්න යන්නේ නැහැ. එයාගේ දෙයක් කඩා වඩා ගන්න යන්නේ නැහැ. ඒ හරහා ඔන්න එයත් ආරක්ෂා වෙනවා, තමනුත් ආරක්ෂා වෙනවා. ඒ හරහා අපි එකතකින් මේ අනිකුත් අපේ සහෝදර මනුෂ්‍ය වර්ගයත් එක්ක බොහෝම සාමකාමීව සුහදව ඉන්න පුළුවන් පසුබිමක් සකස් වෙනවා. ඉතින් මේ සියල්ලම බුදුහාඳුරෝ කියනවා යම්ස කෙනෙක් නිවැරදි සතිපට්ඨානයක් වඩනවා නම් ටික ටික මේ දේවල් සිද්ධ වෙනවා කියලා. මේකයි මෙතනදී අපි තේරුම් ගන්න තියෙන්නේ. අපි හිතනවා සාමාන්‍යයෙන් මේ සතිපට්ඨානය ගැන කතා කරනකොට
මේ අපි ටිකක් හුස්ම දිහා බලාගෙන ඉන්නවා, සක්මන් භාවනාවක් කරනවා, පිම්බීම හැකිලිම භාවනාවක් කරනවා, ධාතු මනසිකාරයක් වඩනවා, වේදනානුපස්සනාවක් කරනවා, හිත දිහා බලාගෙන ඉන්නවා. අපි සාමාන්‍යයෙන් මෙච්චරයි අපි කතා කරන්නේ. නමුත් මේ බඳු සූත්‍ර දිහා බලනකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ඊට වඩා බොහෝම පුළුල් දැක්මක් අපිට ලබලා දෙනවා මේ සතිපට්ඨානයේ තියෙන ආනිසංස සම්බන්ධයෙන්. මේකෙන් කොහොමද අපි ආරක්ෂා වෙන්නේ? මේ බඳු සතිපට්ඨානයක් දිනු කරන්නේ අපි කොහොමද ඒකෙන් ආරක්ෂා වෙන්නේ? ඒ බඳු ආරක්ෂාවක් නිසා කොහොමද අනිත් අයත් රැකෙන්නේ? ඒ වගේමයි අපි අනිත් අයව නිවැරදිව ආරක්ෂා කරනකොට ඒ හරහා කොහොමද අපිත් රැකෙන්නේ? ඒතර මෙන්න මේ දෙපැත්තම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. අපිට ඒ නිසා මේක එක පැත්තක් විතරක් කතා කරන්න බෑ. ඒ කියන්නේ අපි ආත්මාර්ථකාමී වෙලා අනිත් අයව නොසලකා හරිනවා කියන ගන්නත් බෑ. ඒ වගේම අනිත් අයව පුළුවන් තරම් ආරක්ෂා කරලා අපිව නොසලකා හරිනවා කියලා ගන්නත් බෑ. ඒ නිසා මේ දෙක එකටම යන්න ඕනේ. අපිවත් ආරක්ෂා වෙන්න ඕනේ, ඒ හරහා අනුත් ආරක්ෂා වෙනවා. ඒ වගේමයි අනුත් ආරක්ෂා කරනවා, ඒ හරහා අපිවත් ආරක්ෂා වෙනවා. ඒතර මෙන්න මේ දෙපැත්තම සිද්ධ වෙනවා නම් අන්න අපි නිවැරදි පාරක, නිවැරදි ප්‍රතිපදාවක යෙදෙනවා කියන්න පුළුවන්. එතකොට අපි භාවනාවකින්, සතිපට්ඨානයකින් ටික ටික පෝෂණය වෙන්න අපේ හිතේ තියෙන රාග ద్వේෂ මෝහයන් ටිකක් දුර වෙලා යන්න හීන වෙලා යන්න දුර්වල වෙලා යන්න අන්න අපේ හිතේ තියෙන මේ පැහැදිලි බව, හිතේ තියෙන මේ සරල බව, හිතේ තියෙන කෙලෙස් අඩු බව අනිත් අයටත් සමහරවිට තේරෙන්න පටන් ගන්නවා. අනිත් අයටත් තේරෙනවා දැන් මෙයා ඉස්සර වගේ නෙමෙයි. දැන් කටයුතු කරන්නේ බොහොම සැලකිල්ලෙන්. ඒ තරම්ම මේ තමන්ව ඉස්සරහට දාගෙන ආත්මාර්ථකාමී විදිහට හැසිරෙන්න යන්නේ නැහැ. මේ පුළුවන් තරම් දේවල් තමන්ටම අයිති කරගෙන අල්ල බදාගෙන ඒ ඔස්සේම බොහොම ආත්මාර්ථකාමී ජීවිතයක්, අනිත් අය ගැන නොතකන ජීවිතයක් ගත කරන්න යන්නේ නැහැ. දැන් බොහොම සාමකාමී ජීවිතයක්. අනිත් අයත් එක්කත් සුහදශීලීව ඉන්නා ගතියක්. තමනුත් ගුණයක් දියුණු කරන ගමන් අනිත් අයටත් ආදර්ශයක් සපයන ගතියක්. අන්න එයා තුලින් විහිදෙන්න, පෙනෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ පෙන්නන මේ සතිපට්ඨානය අපිටත් ලොකු ආරක්ෂාවක් සපයනවා, අනුන්ටත් ආරක්ෂාවක් සපයනවා. අපිටත් ලොකු සහනයක් අත් කරලා දෙනවා. ඒ බඳු සහනශීලී ජීවිතයක් නිසා තවත් බොහෝ කෙනෙක් සැනසෙල්ලටපත් වෙනවා. ඉතින් අපි එකපාරටම සමාදාට මේ සියල්ල අපිට ලැබෙනවයි කියන්න බෑ. නමුත් ටික ටික හෝ මේ අපි දියුණු කරන ප්‍රතිපදාව තුළින් තමනුත් සැනසීලා අනුනුත් සැනසෙන බවක් අපිට තේරෙනවා නම් අන්න ඒ කියන්නේ අපි තුල නිවැරදි ධමයක් වැඩිලා තියෙනවා. නමුත් අපි මේ දේවල් කරන්න ගිහිල්ලා අපිත් පැටලිලා අපේ පැටලිච්ච ගතිය නිසා අනිත් අයත් අපහසුතාවයට ලක් වෙනවා නම් ඒ කියන්නේ අපිට කොහේ හරි වැරදිලා තියෙනවා. අපි එනම් බොහොම නිහතමානීව ඒ තැන් සකස් කරගත යුතුයි. මොකද බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන පාරේදී කිසිම කෙනෙක් අපහසුතාවයකටපත් වෙලා නැහැ. කිසිම කෙනෙක් අවදානමකට ලක් වෙලා නැහැ මේ පෙන්වන පාරේදී. දැන් අපිට තේරෙනවා මේ සූත්‍රය ගැන හොඳට බලනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ තමන්ව ආරක්ෂා කරන අදිෂ්ඨානයෙන් සතිපට්ඨානය දියුණු කරන්න. එතකොට අනුන්වත් ආරක්ෂා වෙනවා. එහෙනම් ඉතින් තමනුත් සාර්ථක වෙලා නැත්නම් තමනුත් දියුණු වෙලා අනුනුත් දියුණු වෙලා අනුනුත් ආරක්ෂා වෙලා. ඒ වගේමයි අනුන් ගැන හිතන කෙනෙක් ගැන කියනවා නම් එයා ඔන්න අනුන්ට උදව් කරන අදහසින් මේ සතිය දියුණු කරනවා නම් සිහිය දියුණු කරනවා නම් අර කියාපු විදිහට බොහොම සහනශීලීව මෛත්‍රී සහගත සිතකින් ඉවසන සුළු ගතියකින් ඒ වගේම අනිත් අයගේ සුවයක් දැකලා සැපතක් දැකලා සතුටු සිතක් පහළ කරගන්නා ගතියකින් ප්‍රසන්න සිතක් පහළ කරගන්නා ගතියකින් කෙනෙක් වාසය කරනවා නම් එතනින් ඔන්න අනිත් අයත් ආරක්ෂා වෙලා තමනුත් ආරක්ෂා වෙනවා. එතකොට මේ මුළු සමාජ තල දෙකම මේ තමන් අනුන් කියන මේ දෙපාර්ශ්වයේම බොහොම සානශීලී වීමක්, සුවදායී වීමක්, සාමකාමී වීමක්, ඔවුනොවුන් විශ්වාස කරන ගතියක්, ඔවුනොවුන් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් දක්වා එහෙමනම් අරගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේ සතිපට්ඨානයේ අර අපේ ලොකු සායනන්සේ කියන්න වගේ මේ පුංචි පියවරකින් අපි පටන් ගත්තට, සති මාත්‍රයකින් මේක පටන් ගත්තට බොහෝ පුළුල් ශේෂ්ත්‍රයක් ඔස්සේ පැතිරලා යනවා. මේක සෑහෙන ගැඹුරකට අපිව අරගෙන යනවා. අපි තුල තියෙන මනුස්සකම අවදි කළා
ඒක අනිත් අයටත් බෙදලා දෙන්න පුළුවන් මට්ටමකට අන්න පුබුදවන ගතියක් අපේ තියෙන ඒ සරල ශික්ෂාකාමී කළගුණ දන්නා ඒ මනුස්සකමක් ඉස්සරහට එන ගතියක් මේ සතිපට්ඨානය තුලින් ඇති වෙනවා. ඒ වගේම තව අපිට මේ සමාජයේ විවිධාකාර අවස්ථාන් වලදී මුහුණ දෙන්න පුළුවන් ශක්තිය. ඒ කියන්නේ අපිටම ගැටලු සහගත මට්ටම් වලදී අපිට පැමිණෙන බාධාවන් වලදී, ව්‍යසනයන් වලදී, ඛේදවාචකයන් වලදී මේ මුහුණ දෙන්න පුළුවන් මේ ස්ථිරසාර ගතිය. අකරතැබ්බයක් වුණාට පස්සේ, ව්‍යසනයක් වුණාට පස්සේ, ඛේදවාචකයක් වුණාට පස්සේ නැවතත් නැගී සිටීමේ හැකියාව. නැවතත් ඒ හිතිය தත්වෙට ඉක්මනින්මපත් වෙන්න පුළුවන් හැකියාව. අන්න ටික ටික හැදිලා එනවා. අන්න ඒ වගේ සෑහෙන ගැඹුරු පැත්තකින් අපේ මේ හිත හදන ගතියක්. අපේ හිතට ඒ උමනා කරන පන්නරය ලබලා දෙන ගතියක් මේ සතිපට්ඨානය හරහා තියෙනවා. අපි හිතමු අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔන්න පවුලක යම්සි කරදරයක් සිද්ධ වුණා. දැන් ඒ පවුලේ ඉන්න අම්මා තාත්තා ඉතින් අඬා වැළපි ඉන්නවා නම් එහෙම ඒ මුළු පවුලටම හරිම කරදරයි. ඒ මුළු පවුලම ඔන්නම කඩා වැටෙනවා. ඒ නිසා දරුවෝ පීඩාවට ලක් වෙනවා. සමහරට බිරිඳ පීඩාවටපත් වෙනවා. සමහරට ස්වාමියා පීඩාවටපත් වෙනවා. දෙමව්පියෝ පීඩාවටපත් වෙනවා. මොකද තාම නැගිටින්න බැරි වෙලා. තාමත් අර හිතේ යථා තත්ත්වයට තිබිච්ච තත්ත්වයට පත් කරගන්න බැරි වෙලා. නමුත් හිත හොඳට සකස් කරගත්ත කෙනෙක් නම් ප්‍රතිපත්තානයක් වඩලා හිත ටිකක් ධෛර්යමත් කරගත්ත කෙනෙක් නම් ඒ උමනා කරන ශක්තිමත් බව හදාගෙන සිටිය කෙනෙක් නම් ඒ යම්කිසි කරදරයක් වුණාට පස්සේ නැවතත් අර හිටපු තැනට නැවතත් අර හිතේ තියෙන ප්‍රකෘති ස්වභාවයටපත් වෙන්න ඉක්මනටම පුළුවන්කමක් ලැබෙනවා. එතකොට ඒ හරහා අන්න තමනුත් ඉක්මනටම ආරක්ෂා වුණා. තමන් මත යැපෙන තවත් බොහෝ පිරිසක් ඒ අයත් අන්න ආරක්ෂා වෙනවා. තමන්ගේ දරුවෝ වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, දෙමව්පිය වෙන්න පුළුවන්, තමන් යටතේ සේවය කරන වෙනත් පිරිසක් වෙන්න පුළුවන්. අන්න ඒ අයත් දැන් මේ අපි නැවතත් නැගී සිටියා නේද කියලා අන්න ඒ අයත් මේ අපිවත් ආදර්ශයට අරගෙන ඒගොල්ලොත් වෙච්ච දේ ගැන මේ පසුතැවිලි වෙවි ඉන්නේ නැතුව නැවතත් නැගී සිටින්න ඕන පටන් ගන්නවා. ඒ නිසා මේ හරහා මේ ඇතිවෙන චිත්ත ශක්තිය නැත්නම් මේ මානසික ශක්තිය අපිටත් ලොකු පිටුවහලක් ලබනවා, පිටුවහලක් දෙනවා, ශක්තියක් දෙනවා, උපකාරයක් කරනවා. ඒ වගේම අපි ඇසුරේ ඉන්න තවත් බොහෝ පිරිසක් ඒ හරහා නැගී සිටවනවා. ඒ නිසා මේ සේදක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන මෙන්න මේ මානය, මෙන්න මේ දිශාව ඊටාම වැදගත්. අපි සාමාන්‍යයෙන් සතිපට්ඨානයක් වඩනවා කියලා කිව්වහම නැත්නම් භාවනාවක් කරනවා කියලා කිව්වහම ලෝකයා අපි දිහා බලන්නේ සමහරට හරි ආත්මාර්ථකාමී කෙනෙක් කියලා. මේ ලෝකේ নানা ප්‍රකාර ප්‍රශ්න තියෙනවා, විවිධාකාර වැඩ කටයුතු තියෙනවා. මේ ඔක්කොම තියෙද්දි මේ තැනත්තා ඔන්න හුදේකලාව අතක් පිට අතක් තියාගෙන ආශ්වාස ප්‍රශ්වාස දිහා බලාගෙන ඉන්නවා. මේකේ තියෙන වැඩේ මොකද්ද කියලා සමහරට කෙනෙක් අපිට අනුම්පත කියන්න බව ඉඩ තියෙනවා. නමුත් මේකේ ගැඹුරක් තියෙන බව, මේකේ ඉන් එහා ගිය සමාජ මට්ටමක් තියෙන බව, අපේ ඇසුර මේ හරහා වෙනස් වෙන බව, අපේ මේ කරන වැඩේ හරහා ටික ටික අපිත් ආරක්ෂා වෙලා අනුනුත් ආරක්ෂා වෙන බව මෙතනින් අපිට තේරුම් යනවා. ඉතින් මේ කරුණු කාරණා අපි හොඳින් තේරුම් අරගෙන අපි තුලත් මේ සතිපට්ඨානෙ දියුණු කරගන්න. අපි තුලත් මේ තියෙන ගුණධර්ම, මේ කියන ගුණධර්ම දියුණු කරගන්න. අපේ ආරක්ෂාව ගැන හිතලා සතිපට්ඨානය වඩන්න. අනුන්ගේ ආරක්ෂාව ගැන හිතලා සතිපට්ඨානය වඩන්න. අප සියලු දෙනාටම යම් මඟ පෙන්වීමක්, ධෛර්ය ගැන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව මම අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.